අයිබෝවන් දහශ්‍යයෙන් ඉගෙන ගන්න දුල පුතාලා හැමදෙනාටම. ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා Great Life Academy YouTube channel එකට. අපි අද මේ channel එක හරහා කරන්න යන්නේ ඔයාලගේ දහශ්‍යණීය ව්‍යවසායකත්වයේ පෙළපොත කියවීම. දහශ්‍යණීය ව්‍යවසායකත්වයේ පෙළපොතේ සියලුම පාඩම් මම මේ YouTube channel එකට අප්ලෝඩ් කරනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. පාඩම් හැම එකක්ම අහන්න. විභාගයට හොඳින්ම මුහුණ දෙන්න. එහෙනම් අපි බලමු 10 ශ්‍රේණියේ පෙළපොත ගැන. 10 ශ්‍රේණියේ පෙළපොතේ දුවල පුතාලා පාඩම් 7ක් තියෙනවා. පළමුවන පාඩම තමයි ව්‍යවසායකත්වය, දෙවෙනි පාඩම ව්‍යවසායකත්වය හා ව්‍යාපාර අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව, තුන්වෙනි පාඩම ව්‍යවසායකත්ව ප්‍රතිලාභ, හතර ව්‍යවසායකත්වය සහ කුඩා පරිමාණ ව්‍යාපාර, පහ ව්‍යාපාර පරිසරය, හය ව්‍යාපාර ආරම්භයට ප්‍රවේශයක්, හත ව්‍යාපාර අදහස් සහ අවස්ථා. ඕගොල්ලෝ උසස් පෙළ ඕගොල්ලෝ සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙද්දී මේ හැම පාඩමක් ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. හැම පාඩමම හොඳින් කියවලා හැම පාඩමකින් මෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න සූදානම් වෙලා ඉන්න ඕනි. එහෙනම් අපි පෙළපොත කියවමු. පළමුවන පාඩම ව්‍යවසායකත්වය. මෙම පරිච්ඡේදය මගින් පහත දැක්වෙන කරුණු පිළිබඳව සාකච්ඡා කෙරේ. 1.1 ව්‍යවසායකත්ව සංකල්පය, 1.2 ව්‍යවසායකයා, 1.3 ව්‍යවසායකත්වයේ සුවිශේෂී වැදගත්කම, 1.4 ව්‍යවසායකත්ව ගති ලක්ෂණ. 1.1 ව්‍යවසායකත්ව සංකල්පය. ව්‍යවසායකත්වය යන සංකල්පය ගොඩනැගින්නේ පරිසරයේ සංසිද්ධි පිළිබඳව පුද්ගලයන් දකින ආකාරය, සිතන ආකාරය, තර්ක කරන සහ ක්‍රියා කරන ආකාරය අනුවය. ව්‍යවසායකත්වය ප්‍රායෝගික වූවකි. එබැවින් මේ වචනයෙන් විස්තර කිරීම තරමක් අපහසු කාර්යයකි. මානව සංහතියේ ආරම්භය තරම්ම ව්‍යවසායකත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇත. ව්‍යවසායකත්ව සංකල්පය පැහැදිලි කර ගැනීම සඳහා පහත් සඳහන් කතාව හොඳින් කියවන්න. සුනිමල්ගේ කතාව. දුවේ පුතේ, මම මීට පෙර ඔබට කිව්වේ අතීතයේ ජීවත් වූ වීරයන් ගැනයි. ඒත් අද මම කියන්නේ වර්තමානයේ ජීවත් වන වීර පුතෙක් ගැනයි. එයාගේ නම සුනිමල්. එයා මේ පාසලේ මගෙන් ඉගෙන ගත්ත ඔයාලා වගේම හොඳ දරුවෙක්. ඔහු ඉගෙන ගන්න හරි දක්ෂයි. හැබැයි එයා වෙන ළමයින්ට වඩා වෙනස් ආකාරයකට තමයි නිතරම සිතුවේ. පවතින දේවල් පිළිබඳව, සිදුවන දේවල් පිළිබඳව ඔහු නිතරම ප්‍රශ්න කළා. මම එක දවසක් පන්තියේ ළමයින්ගෙන් ඇහුවා ඔයාලා අනාගතේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ කියලා. අනෙක් ළමයි හොඳ රැකියාවල නම් සඳහන් කළත් සුනිමල් කිව්වේ වෙනස් දෙයක්. මට නම් දැන්ම මේක හරියටම කියන්න බැහැ මිස්. අනිත් අයට වඩා වෙනස් දෙයක් කරනවා කියලා ඔහු කිව්වා. එක් අවුරුද්දක වෙසක් පොයට හැම පන්තියකම වෙසක් කූඩු හැදුවා. සුනිමල් පොල් කෙඳි වලින් ලස්සන වෙසක් කූඩුවක් හදලා තිබුණා. ඔහු ඊළඟ අවුරුද්දේ විදුලිය අඩුවෙන් වැය වෙන ආකාරයට බල්බ යොදාගෙන පුංචි තොරණක් හැදුවා. තව දවසක් විද්‍යා පාඩමේදී බැටරි, වයර්, පයිප් බට, මෝටරයක් ආදී භාවිතා කරලා මකුළුදල් කඩන්න පුළුවන් කැරකෙන යන්ත්‍රයක් හැදුවා. දවසක් ඔහුගේ අම්මා මෙහෙම කතාවක් කිව්වා. සුනිමල් ගෙදරදී ඉස්කෝලේ වැඩ කරන්න නම් හරිම කම්මැලි. ඒත් එයාගේ කාමරය ඇතුලේ වයර් කෑලි, පරණ රේඩියෝ, ටීවී වල කෑලි පුරවලා ඒවා ගලවෙනවා, අමුණනවා. ඒ වගේ වැඩ තමයි කරන්නේ. මම මේ අම්මට කිව්වා එයාට පන්ති ඉගෙන ගන්න විෂයන්ට ලකුණු තියෙනවානේ, කවදා හරි සුනිමල් හොඳ තැනකට එයි කියලා. පසු කාලයකදී ඔහු මෝටරයක් භාවිතා කරලා පොළව හරන්න පුළුවන් යන්ත්‍රයක් සහ තනකොළ උදුළු ගන්න පුළුවන් යන්ත්‍රයක් හැදුවා. පස්සේ ඔහු මේ පාසලෙන් අස් වෙලා උසස් පෙළ කරන්න වෙන පාසලකට ගියා. අද සුනිමල් මොන තත්ත්වයෙන් ඉන්නේ කියලා ඔය දරුවන් දන්නවාද? ඒ වෙන කවුරුත් නොවේයි. අර පෙනෙන ශක්ති බිල්ඩර්ස් ව්‍යාපාරයේ අයිතිකරු. දැන් ඔහුට වයස අවුරුදු 30යි. සේවකයෝ 50ක් විතර ඔහුගේ ව්‍යාපාරයේ වැඩ කරනවා. ඔහු අද වන විට දේශීය වෙළඳපොළ ජයගෙන ඉවරයි. ඒ වගේම පාසලට සමාජයට ඉතා හොඳ සේවයක් කරමින් යහපත් ජීවිතයක් ගත කරනවා. පාසලේදී විවිධ දේ හදන්න උත්සාහ කළ ඔහු අද පස් කපන යන්ත්‍ර, බැකෝ යන්ත්‍ර, තනකොළ කපන යන්ත්‍ර, ගස් කපන යන්ත්‍ර හදන්න තරම් කාර්මික දැනුම දියුණු කරගෙන, එය තම ව්‍යාපාරයේ බවට පත් කරගෙන, සුනිමල් අපේ පාසලට උගන්වපු ගුරුවරුන්ට, දෙමව්පියන්ට කොච්චර ආඩම්බරයක්ද? ඔහු අපේ කාලේ හැබෑ වීරයෙක් නේද? ඔබ මේ හා සමාන වෙනත් කතා අසා හෝ කියවා ඇති. එමෙම රූපවාහිනිය වැනි විද්‍යුත් මාධ්‍ය ඇසුරින් එවැනි චරිත ගැන නිසැකවම අසා හෝ දැක හෝ ඇතැයි සිතමු.
සුනිමල්ගේ චරිතය ඇසුරින් ව්‍යවසායකත්වය පිළිබඳ පහත් සඳහන් ලක්ෂණ හඳුනා ගැනීමට උත්සාහ ගනිමු. 1. පවතින දේ පිළිබඳව විමසිලිමත් වෙමින් වෙනසක් කිරීමට උත්සාහ දැරීම. 2. අනාගතය ගැන අපේක්ෂා සහගත සිහිනයක් තිබීම. 3. අලුත් අදහස් සහ සංකල්ප ක්‍රියාවට නැංවීමට උත්සාහ ගැනීම. 4. අකණ්ඩවම උත්සාහයෙන් නිරතව සිටීම. 5. සාර්ථක ව්‍යාපාරයකට අඩිතාලමක් දමා තිබීම. 6. සමාජ යහපතට කටයුතු කරමින් හොඳ ජීවිතයක් ගත කිරීමෙන් ලක්ෂණ මතු කරගත හැකිය. ඉහත ලක්ෂණ සියල්ල සාරාංශය ලෙස ගත් විට සුනිමල් ආදර්ශවත් ව්‍යවසායකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. ව්‍යවසායකත්වය පිළිබඳ උගතුන් මෙන්ම පර්යේෂකයන් විවිධ අදහස් මත ඉදිරිපත් කර ඇත. ඒ අනුව ව්‍යවසායකත්වය යන අර්ථ දැක්වීමේදී පහත සඳහන් ප්‍රකාශ වැදගත් වේ. අනාගතය වෙනස් කිරීමට පොළඹවන්නා වූ පුද්ගලයන්ගේ මානසික තත්ත්වයකි. ඊගාව එක සිතන, තර්ක කරන හා ක්‍රියා කරන ආකාරයකි. ඊගාවට පුද්ගලයන්ගේ ධනාත්මක ආකල්ප, හැසිරීම් හා කුසලතා පිළිබඳ එකතුවකි. ඊළඟ මිනිස් චින්තනය හා බැඳුනකි. වරහන් ඇතුලේ මනෝභාවයකි. ඊගාවට සහජයෙන් උරුම විය හැකි මෙන්ම අධ්‍යාපනය හා පළපුරුද්ද තුළින් සකස් කරගත හැකි හා වර්ධනය කරගත හැකි දෙයකි. ව්‍යවසායකත්වය යනු පරිසරයේ ඇති ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන අවදානම් දරමින් නිර්මාණශීලීත්වය තුළින් නවෝත්පාදන බිහි කිරීමේ යෙදෙන මිනිස් චින්තනය හා සම්බන්ධ වූ ක්‍රියාවලියකි. ව්‍යවසායකත්වය පිළිබඳ ඔබ මෙතෙක් ඉගෙනගත් දේ තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා පහත ක්‍රියාකාරකම්හි නිරත වන්න. දුවල පුතාලා මම ක්‍රියාකාරකම් කියවන්නේ නැහැ. ඒවා ඔයාලට ඔයාලගේ පෙළපොත බලලා සම්පූර්ණ කරන්න පුළුවන්. ඊගාව මාතෘකාවට අපි යමු. ව්‍යවසායකත්ව සංකල්පය පිළිබඳව ව්‍යාපාරික දෘෂ්ටි කෝණයෙන් තවදුරටත් අවධානය යොමු කරමු. ඒ අර්ථේ ව්‍යාපාර අදහසක් හඳුනාගෙන එය යම් ප්‍රායෝගික ව්‍යාපාර කටයුත්තක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව ව්‍යවසායකත්වය වේ. එම හැකියාව ක්‍රියාවට පරිවර්තනය කිරීමේදී නිර්මාණශීලීත්වය, නවෝත්පාදක බව, අවදානම් බාර ගැනීම යන ගති ලක්ෂණ ඉතා වැදගත් වේ. මෙහිදී ව්‍යාපාරය සාර්ථක වීම හෝ අසාර්ථක වීම සිදු විය හැකිය. සරලව ගත් කල අවදානම ලෙස දැක්විය හැකිය. අදහස් ක්‍රියාවන් නැන්වීමේදී අරමුණු පිහිටුවාගෙන කිසියම් සැලසුමකට අනුව කටයුතු කළ යුතුය. කවර බාධක කරදර පැමිණියද එම අරමුණු ඉටු කර ගැනීමට යොමු වීම අත් නොහැරිය යුතුය. ඊගව මාතෘකාව 1.2 ව්‍යවසායකයා. ව්‍යවසායකත්ව ක්‍රියාවලියේ යෙදී සිටින ව්‍යවසායකයා වේ. ඔහු අදහස් ක්‍රියාකාරීත්වයට පරිවර්තනය කිරීම පිණිස සැලසුම් කිරීම හා නිවැරදි තීරණ ගැනීම ඔස්සේ ආර්ථික හා සමාජීය පරිවර්තනයක් සිදු කිරීම සඳහා සැලකිය යුතු වෙනසක් සිදු කරන්නා වූ පුද්ගලයෙකි. ඔහු ව්‍යාපාර අදහසක් සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් සපයාගෙන එය යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස නව භාණ්ඩ හා සේවා, නව ක්‍රියාවලිය හා නව ව්‍යාපාර උත්පාදනය කරයි. ඊගාව මාතෘකාව 1.3 ව්‍යවසායකත්වයේ සුවිශේෂ වැදගත්කම. ඒ අර්ථේ ව්‍යවසායකත්වය පිළිබඳ ඔබ මේ වනවිට විවිධ තොරතුරු රාශියක් එක්රැස් කරගෙන තිබේ. අදහස් ක්‍රියාකාරකමකට පරිවර්තනය කිරීම සඳහා පුද්ගලික සතු හැකියාව ව්‍යවසායකත්වයේ ලෙස ඔබ ඉගෙනගෙන ඇත. ව්‍යවසායකයන් මගින් නවෝත්පාදන ලෙස බිහිවන්නේ එම අදහස්ය. ඔවුන්ගේම අදහස් නිර්මාණශීලීය. නවෝත්පාදන ලෙස අදහස් වන්නේ එම භාණ්ඩ හා සේවා බිහි කිරීමේ ක්‍රියාවලියකි. නවෝත්පාදන ලෙස අදහස් වන්නේ නව භාණ්ඩ හා සේවා බිහි කිරීමේ ක්‍රියාවලියකි. භාණ්ඩ හා සේවා නිපදවීම සඳහා විවිධ සම්පත් අවශ්‍ය වේ. මෙම සම්පත් ප්‍රධාන වශයෙන් නිෂ්පාදන සාධක 4කට වර්ග කර පහත සඳහන් පරිදි දැක්විය හැකිය. 1. භූමිය, 2. ශ්‍රමය, 3. ප්‍රාග්ධනය, 4. ව්‍යවසායකත්වය. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. මෙම එකිනෙක සාධක ලිහුඩින් විමසා බලමු. නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන ස්වභාව ධර්මයෙන් ලැබී ඇති සියලුම ස්වභාවික සම්පත් භූමිය ලෙස අදහස් වේ. නිදසුන්, අමුද්‍රව්‍ය, ඉඩම්, වනාන්තර, පස. නිෂ්පාදනය සඳහා භාවිත කරන කායික හෝ මානසික ශක්තිය ශ්‍රමය ලෙස හැඳින්වේ. නිදසුන්, ඉංජිනේරුවරයෙකුගේ ශ්‍රමය, ලීබර නිෂ්පාදනයේ යෙදෙන වඩු කාර්මිකයෙකුගේ ශ්‍රමය. නිෂ්පාදනය සඳහා අවශ්‍ය කරන මිනිසා විසින් නිපදවා ඇති සියලුම සම්පත් ප්‍රාග්ධන ලෙස අදහස් කෙරේ. නිදසුන්, ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, උපකරණ. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන යන සාධක තිබූ පමණින් නිෂ්පාදනයක් සිදු නොවේ. එසේනම් මෙම සාධක අවශ්‍ය පරිදි සංකලනය කර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කර වෙළඳපළට ඉදිරිපත් කිරීම සඳහා ව්‍යවසායකත්වය අවශ්‍ය වේ. එම තීරණ ගන්නා පුද්ගලයා වන්නේ ව්‍යවසායකයාය. ඔහු නිෂ්පාදන සාධක භාවිතා කර නිපදවන්නේ කවර භාණ්ඩ හෝ සේවාද, ඒවා කොපමණ ප්‍රමාණයක් නිපදවා ගත යුතුද, ඒ සඳහා නිෂ්පාදන සාධක සංයෝග කරන්නේ කෙසේද යන ආදී තීරණ ගනී. මේ අනුව සෙසු නිෂ්පාදන සාධක සමග සැසඳීමේදී ව්‍යවසායකත්වයේ සුවිශේෂීත්වය වටහාගත හැකිය.
එනම් සම්පත් මිනිස් අවශ්‍යතා සහ උවමනා සපුරාලන භාණ්ඩ හා සේවා බවට පරිවර්තනය කිරීම සඳහා ව්‍යවසායකින් අත්‍යවශ්‍ය වීමයි. ඊළඟට තියෙන ක්‍රියාකාරකම 2. ඔයාලා පෙළ පොතේ ක්‍රියාකාරකම 2 කරන්න පුළුවන් මේ දැන් අපි කියවපු පාඩමේ කොටස් වලින් පස්සේ. අපි ඊගාව මාතෘකාවට යමු. 1.4 ව්‍යවසායකත්ව ගති ලක්ෂණ. අපවට පරිසරයේ දකින්නා වූ සුවිශේෂී නිර්මාණාත්මක හැකියාවන්ගෙන් සම්පූර්ණ වඩු කුරුල්ලන් විසින් නිමවන ලද කැදලි පිළිබඳව සිතා බලන්න. ඔවුන් නිර්මාණය කරන්නේ ඊට සුපරීක්ෂාකාරීව දක්ෂ ව්‍යවසායකයින් ලෙසයි. ව්‍යවසායකයා තම අදහස් ක්‍රියාකාරී බවට පත් කිරීමේදී විවිධ ගති ලක්ෂණ ඉස්මතු කරගනී. ඔවුන් තුළ පවතින එවැනි ගති ලක්ෂණ කිහිපයක් පහත පරිදි දැක්විය හැකිය. 1. නිර්මාණශීලීත්වය. 2. නවෝත්පාදනය. 3. අවදානම් බාර ගැනීම. 4. අනාගත දැක්ම. 5. පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම. 6. සුබවාදී වීම. 7. ස්වකීය සාර්ථකත්වයේ තමානුව තීරණය වන බව පිළිබඳ විශ්වාසය. 8. අසීරු අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව. 9. ස්වාධීනත්වය. 10. නම්‍යශීලීත්වය. මෙම එක් එක් ගති ලක්ෂණ පිළිබඳව කෙටියෙන් විමසා බලමු. 1. නිර්මාණශීලීත්වය. සෑම පුද්ගලයෙකුටම චින්තන ශක්තිය තිබුණද ප්‍රයෝජනට ගන්න ඉතා සුළු පිරිසක් පමණි. සෑම පුද්ගලයෙකුම නිර්මාණශීලීය. ඔබ කෙතරම් නිර්මාණශීලීදයි තක්සේරු කර ගැනීමට පහත් සඳහන් අභ්‍යාසයෙන් නිරත වන්න. ඒ සඳහා ඔබ කළ යුත්තේ පහත රූප සටහනෙහි සමාන ඉලක්කම් එකිනෙක කැපී නොයන ලෙස ඉරියඳ යා කිරීම. සරල රේඛා වීම අවශ්‍ය නැත. මේ සඳහා ඉරි 3ක් පමණක් භාවිත කිරීම. ඉලක්කම් සහිත කොටු කැපී නොයන ලෙස ඉරියඳිය යුතු වීම. රාමුවෙන් පිටතට ඉරි නොයැදිය යුතු වීම. එහෙනම් දුල පුතාලා ඔයගලන්ට මේ ක්‍රියාකාරකම කරලා බලන්න පුළුවන්. ඔයාලගේ පෙළ පොතේ පිටු අංක 8 තමයි මේ ක්‍රියාකාරකම සඳහන් කරලා තියෙන්නේ. ඔබ නිර්මාණශීලී වූයේ නම් ඒ ඉතා පහසුවෙන් සම්පූර්ණ කරන්නට ඇත. මෙම අභ්‍යාසය කරන ඇතැම් අයට එක සහිත කොටු ප්‍රථමයෙන්ම යා කිරීම, ඉතා ඉක්මන් වීම, කළ නොහැකි දෙයක් යයි සිතීම යනාදී කරුණු නිසා නිර්මාණශීලී බව යටපත් විය හැකිය. නිර්මාණශීලීත්වය යන කුමක්දයි විමසා බලමු. ගැටලුව අවස්ථා දෙස බලා ඒවාට විසඳුම් ලෙස නව අදහස් සංවර්ධනය කිරීමට හෝ නව මාර්ග සොයා ගැනීමට ඇති හැකියාව නිර්මාණශීලීත්වයයි. ඔබ පරිසරයේ දෙස සැලකිලිමත් ලෙස අවධානය යොමු කර බලන. එහි කොතරම් ගැටලුව අවස්ථා තිබේද? නිදසුන්. පොත් බෑගේ බර, වාඩි වීමට ගන්නා පුටුව සුවපහසු නොවීම, උදේ ආහාර වේල ගැනීම, වර්ෂාව, මధుර වදුර යනාදී මේ සෑම එකක් සම්බන්ධයෙන්ම ගැටලු ඇත. ඒ සමග මේට විසඳුම්ද තිබේ. එම විසඳුම ඔබට පහළ වෙන අදහසක් නොවේ. එම අදහස් සැබෑවට ක්‍රියාවට දැන්වුවහොත් ඒවා නිමවුම් බවට පත්වේ. සමවෙන ඒ සමග මේට විසඳුම්ද තිබේ. එම විසඳුම ඔබට පහළ වෙන අදහසක් වේ. එම අදහස් ක්‍රියාවට නැන්වුවහොත් ඒවා නිමවුම් බවට පත්වේ. පහත් සඳහන් ගැටලු හා විසඳුම හොඳින් නිරීක්ෂණය කරන්න. පෙළ පොතේ පිටු අංක 9 රූපේ 1.4 බලන්න දුල පුතාලා. ඊගාවට අපි නැවතත් පාඩම කියවන්න යමු. පාඩමේ ඊගාව මාතෘකාව තමයි නිර්මාණශීලීත්වයට බාධාකාරී වන සාධක. නිර්මාණශීලීව විසඳුම් ඉදිරිපත් කිරීමේදී විවිධ බාධා මතුවිය හැකිය. එවැනි බාධා කිහිපයක් පහත් දැක්වේ. 1. විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම. 2. යම් ගැටලුවකට එකම විසඳුමක් පමණක් ඇතැයි සිතීම. 3. ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම. 4. තර්කානුකූල පදනමක පිහිටා කටයුතු නොකිරීම. 5. ප්‍රායෝගික වීමට බාධා ඇතැයි සිතීම. 6. රීති හා සම්ප්‍රදාය අනවබෝධයෙන් පිළිපැදීම. 7. වැරදීම් හා විවේචන සඳහා ඇති බිය. ඉහත දක්වන ලද නිර්මාණශීලීත්වයට බාධාකාරී වූ සාධක පිළිබඳ කෙටියෙන් විමසා බලමු. 1. විශ්වාස හා ආකල්ප කෙරෙහි තදබල ලෙස ගැලී සිටීම. බොහෝ පුද්ගලයෝ තමන් කරන කියන කටයුතු සම්බන්ධව ඔවුන් එල්බගෙන ඇති විශ්වාස මත තීරණ ගනිති. යම් දෙයක් කිරීමට පෙර ඒ පිළිබඳව ඍණාත්මකව සිතමිනේ කළ නොහැකි දෙයක් බවට අනිසි බයක් ඇති කර ගැනීම බාධකයකි. නිදසුන්. කාන්තාවන්ට සමහර රැකියා කර නොහැකියයි විශ්වාස කිරීම. 2. මාතෘකාව යම් ගැටලුවකට එකම විසඳුමක් පමණක් ඇතැයි සිතීම. ඇතැමු යම් ගැටලුවක් ඇති වූ විට හඳුනාගත් විට එක් අදහසක් පමණක් විසඳුම ලෙස සිතන්නට පුරුදු වී සිටිති. සත්‍ය වශයෙන්ම එකම විසඳුමක් පමණක් තිබෙන ගැටලුවක් හඳුනාගත නොහැකිය. නිදසුන්. ඔබේ නින්දර මදුරුවන්ගෙන් නැතිවන බාධා වළක්වා ගැනීම සඳහා විවිධ විසඳුම් පවතී. 3. ක්ෂණික ප්‍රතිඵල අපේක්ෂා කිරීම. ඒ අර්ථේ ඇතැම් අය තමන් කරන කියන දේ පිළිබඳ ප්‍රතිඵල ඉක්මනින්ම අපේක්ෂා කරති. නමුත් නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලය දැක ගැනීමට ඇතැම් විට කාලයක් ගත විය හැකිය. පුද්ගලයන්ට අදහස් නැමැති බීජ හිතේ හටගෙන ඒ ශක්තිමත් වෘක්ෂයක් ලෙස වැඩිවීමට කාලයක් ගත වේ. නිදසුන්. ආදගමන සාර්ථක කර ගැනීම සඳහා දීර්ඝ කාලයක් ගත වීම. ඊගාවට 4. තර්කානුකූල පදනමක පිහිටා කටයුතු නොකිරීම. ඒ අර්ථේ සෑම විටම සම්ප්‍රදායානුකූලව
පදනමක් මත පිහිටා විසඳුම් සෙවීම නිර්මාණශීලීත්වයට බාධාවකි. තර්කානුකූලව සිතීමෙන් බොහෝ නව නිර්මාණ කළ හැකිය. නිදසුන්. අතීතයේදී ගනුදෙනු සඳහා බැංකුවට යා යුතු වීම අනිවාර්යයි සිතා සිටියද වර්තමානයේ අත්‍යවශ්‍ය නොවීම. 5. ප්‍රායෝගික වීමට බාධා ඇතැයි සිතීම. ඒ අර්ථයේ ඇතැම් පුද්ගලයන් යම් දෙයක් ප්‍රායෝගිකව කළ හැකිදැයි සිතමින් පසුබැසීමේ ස්වභාවයක් පවතී. නිදසුන්. සුළඟට වඩා බර යමක් සුළඟේ පා කිරීම ප්‍රායෝගික නොවූ බවට මතය දුරු කරමින් ආස්‍යානය නිපදවීම. 6. රීති හා සම්ප්‍රදාය අනවබෝධයෙන් පිළිපැදීම. සමාජයේ සම්මත හා සම්ප්‍රදාය බොහොමයක් ක්‍රියාත්මක වේ. ඇතැම් අය දැනට පවතින සම්මත හා සම්ප්‍රදාය වැරදි ලෙස තේරුම්ගෙන තමා විසින්ම සීමා ඇති කර ගනිති. මෙම තත්ත්වය නිර්මාණශීලීත්වයට බාධාවකි. නිදසුන්. දිනකට 3 වේලක් ආහාර ගැනීම. රාත්‍රියට නිදා ගැනීම. වෙළඳසැල් දිවා කාලයට පමණක් විවෘතව තැබීම. ඊගාවට 7. වැරදීම හා විවේචන සඳහා ඇති බිය. ව්‍යවසායකයන්ගේ නිර්මාණශීලී අදහස් සාර්ථක වී ඇත්තේ ඔවුන්ට පහළ වූ අදහස් එසැනින්ම ක්‍රියාත්මක කිරීමෙන් නොවේ. එම සාර්ථකත්වයේ පිටුපස අත්හදා බැලීම් වලින් සිදු වූ වැරදි අසාර්ථකත්ව හා ඒ සම්බන්ධ එල්ල වූ විවේචන බොහෝ ඇත. ව්‍යවසායකයන් අසාර්ථකත්ව සලකන්නේ අත්දැකීම් ලෙසය. නිදසුන්. තෝමස් අල්වා එඩිසන් වැරදි හා විවේචන වලට බිය වූයේ නම් 999 වරක් සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ විදුලි බල්බය වර්තමානයේ දැකිය නොහැකි වීම. ඊගා මාතෘකාව නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීම. බාධාකාරී සාධක අපට හඳුනාගත හැකි නම් ඒවායේ බලපෑම අවම කර ගැනීමට කටයුතු කිරීමෙන් නිර්මාණශීලීත්වය වර්ධනය කරගත හැකිය. එසේම පුද්ගලයන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ. 1. විවිධත්ව ග්‍රහණය කර ගැනීම. ඒ අර්ථයේ විවිධාකාරයෙන් සිතීමට, දැකීමට හා ඒ අනුව කටයුතු කිරීමට කැමැත්තක් දැක්වීමය. පරිසරයේ ඇතිවන වෙනස්කම් තුළින් විවිධත්ව ඉස්මතු වේ. 2. අසාර්ථකත්ව ඉවසීම. නිර්මාණාත්මක අදහස්වල ඵලය සාර්ථකව අසාර්ථක විය හැකිය. අසාර්ථකත්වයෙන් දරා ගැනීමට හැකියාවක් තිබිය යුතුය. එබැවින් ප්‍රතිඵල ලබා ගැනීමට ඉක්මන් නොවිය යුතුය. 3. කුතුහලය දිරිමත් කිරීම. ඒ අර්ථයේ නව සොයා ගැනීම වලට මූලික හේතුව කුතුහලයයි. මෙම කුතුහලය මත පදනම මිනිසුන් විසින් නව සොයා ගැනීම සහ නිර්මාණ සිදු කරනු ලැබේ. 4. ගැටලු අභියෝග ලෙස දැකීම. සෑම ගැටලුවක්ම නවෝත්පාදනය සඳහා අවස්ථා සපයයි. මේ නිසා ගැටලු ඉදිරියේ අධෛර්යවත් නොවි ඒවා අභියෝග ලෙස සලකා කටයුතු කළ යුතුය. 5. නිර්මාණශීලී පුහුණු අවස්ථා. ඒ අර්ථයේ අධ්‍යාපනය හා පුහුණුව තුළින් පුද්ගලයන්ට නිර්මාණශීලීත්වය වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. 6. නිර්මාණශීලීත්වය අගය කිරීම තුළින්. ඒ අර්ථයේ පුද්ගලයන්ගේ නිර්මාණශීලීත්වයට මූල්‍යමය ත්‍යාග ලබා දීම, උපහාර ලබා දීම සහ අගය කිරීම ආදී ක්‍රම මගින් දිරිමත් වේ. 7. නිර්මාණාත්මක හැසිරීම ආදර්ශනීය කිරීම. ඒ අර්ථයේ පුද්ගලයන්ගේ හා ව්‍යවසායකින්ගේ නිර්මාණාත්මක හැසිරීම හා ක්‍රියාකාරකම් ආදර්ශ ලෙසගෙන ඒ තුළින් නිර්මාණශීලීත්වය සඳහා උනන්දුවක් ඇති කරගත හැකිය. මෙතනින් පස්සේ දුවලා පුතාලා තියෙන්නේ ක්‍රියාකාරකම් 4 ඔයාලගේ පෙළ පොතේ පිටු අංක 13. ඔයාලේ ක්‍රියාකාරකම කරන්න. මම දැන් ඊගාව මාතෘකාවට යමු වෙනවා. 2. නවෝත්පාදනය. ස්වභාවයෙන් නිර්මාණය වූ දේ හැර අප සියලු දෙනා පරිහරණය කරන අනිකුත් සෑම භාණ්ඩයක් හෝ සේවාවක්ම යම් පුද්ගලයෙක්ගේ හෝ ආයතනයක හෝ නවෝත්පාදනයක් වේ. නව භාණ්ඩ හෝ සේවා උත්පාදනය කිරීමට ඇති හැකියාව නවෝත්පාදනයේ බව සරලව දැක්විය හැකිය. නවෝත්පාදනයේ ආරම්භය නිර්මාණශීලී අදහසකි. මේ අනුව නිර්මාණශීලී අදහස් ප්‍රයෝජනවත් දෙයකට පරිවර්තනය කිරීම නවෝත්පාදනය මගින් සිදුවේ. නවෝත්පාදනයේ ව්‍යවසායකින් සතු සුවිශේෂී ලක්ෂණයකි. ගැටලු වලට විසඳුම් ලෙස ව්‍යවසායකින්ගේ නිර්මාණාත්මක අදහස් අලෙවි කළ හැකි භාණ්ඩයක් හෝ සේවාවක් බවට පරිවර්තනය කිරීමක් සිදුවේ. ඊගාවට තියෙන දුල පුතාලා ක්‍රියාකාරකම් 5. ඔයාලට මේ ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන්. අපි ඊගාව මාතෘකාවට යමු. නවෝත්පාදන සිදුවන ආකාර. 1. නව සොයා ගැනීමක්. ඒ අර්ථයේ පෙර නොතිබූ නව භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ක්‍රියාවලියක් හෝ බිහි කිරීම. උදාහරණ ගුවන් යානය, දුරකථනය, ඩිජිටල් කැමරාව, විදුලි බල්බය, විද්‍යුත් වෙළඳාම. 2. දිගුවක්. ඒ අර්ථයේ පවතින භාණ්ඩයක හෝ සේවාවක හෝ ක්‍රියාවලියක හෝ නව භාවිතයක් ඇති කිරීම. උදාහරණ විදුලි දුම්රිය, ස්මාර්ට් ජංගම දුරකථනය, මේදය රහිත කිරි, පිසින ලද ආහාර, ස්වයං සේවා අලෙවි ක්‍රමය, විද්‍යුත් ගෙවීමේ ක්‍රම. 3. අනුකරණය කිරීම. පවතින සංකල්පයකට සමානව නිපදවූ නිර්මාණාත්මක නව නිපැයුමක් බිහි කිරීම. උදාහරණ අයිස්ක්‍රීම් බෙදා හැරීමේ ජංගම රත ක්‍රමයටම බේකරි නිෂ්පාදිත බෙදා හැරීම. 4. සංකරණයක්. පවතින සංකල්ප හෝ සාධකවල නව සංයෝගයක් හෝ මිශ්‍රණයක් භාවිත කර නව නිපැයුම් කිරීම. උදාහරණ LED විදුලි බල්බය දූ වෙසක් තොරණ. හාල් පිටි භාවිතයෙන් බේකරි නිෂ්පාදන. ඊගාව මාතෘකාව නවෝත්පාදනය සඳහා පදනම් වන මූලාශ්‍රය. නවෝත්පාදන සඳහා භාවිත කරන මූලාශ්‍රය සහ ඒ සඳහා ඉදිරිපත් කළ හැකි නිදසුන් පහක් දැක්වේ. 1. අනපේක්ෂිත සිදුවීම්. කලින් සැලසුම් කළ හෝ අපේක්ෂා කළ දෙයක් නිසා නොව බලාපොරොත්තු නොවූ විටක භාණ්ඩ හා සේවා බිහිවීම. උදාහරණ ග්‍රැමෆෝනය, පෙනිසිලින්. 2. ක්‍රියාවලිය අවශ්‍යතා. කිසියම් අවශ්‍යතාවයන් නිසා පැන නැගුණු ඉල්ලුම සපුරාලීමට පවතින ක්‍රියාවලිය වෙනස් කිරීමට සිදුවීම. උදාහරණ මහා පරිමාණ ඉල්ලුම නිසා එකලස් පෙළ නිෂ්පාදනය.
දර සැපීම අඩුවීම නිසා විදුලි උපකරණ සහිත බේකරි බිහිවීම. 3. වෙළඳපොලේ වෙනස් වීම. පාරිභෝගිකයන්ගේ ආකල්ප වෙනස් වීම, තාක්ෂණය වෙනස් වීම, ආදායම් වැඩිවීම ආදී හේතු නිසා භාණ්ඩ හා සේවා හා ක්‍රියාවලි වෙනස් වීම. උදාහරණ නිවෙස් වලට ගොස් ලෙඩ රෝග සඳහා ප්‍රතිකාර කිරීම, විද්‍යුත් බැංකු කටයුතු, විද්‍යුත් බැංකු ගනුදෙනු, මේද හා සීනි රහිත ආහාර පාන. 4. ප්‍රජා පරිසරය හා ජන ජීවිතය වන වෙනස්කම්. පුද්ගලයන්ගේ වයස, රැකියාව, අධ්‍යාපනය, පදිංචි ආදී වෙනස් වීම. උදාහරණ දිවා සුරකුම් මධ්‍යස්ථාන, විශ්‍රාමික නිවාස, අන්තර්ජාලය මගින් දුරස්ථ උපාධි පාඨමාලා හැදෑරීම. 5. සංජානනය හෙවත් තේරුම් ගන්න ආකාරය වෙනස් වීම. පුද්ගලයන් යම්කිසි දෙයක් කරුණක් හා සංකල්පයක් අර්ථ නිරූපණය කරන ආකාරය වෙනස් වීම. උදාහරණ ශාරීරික සුවතා මධ්‍යස්ථාන බිහිවීම, රූපලාවන්‍ය නිෂ්පාදනය සඳහා ඇති නැඹුරු. 6. දැනුම පදනම් කරගත් සංකල්ප. පරිශ්‍රණ හා අත්දැක බැලීම මගින් නවතම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම. උදාහරණ විවිධ පහසුකම් සහිත ජංගම දුරකථන, රොබෝ යන්ත්‍ර, පරිගණක දුඩාංග. ඊගාට දුලපතල තියෙන ක්‍රියාකාරකම 6 සහ ක්‍රියාකාරකම 7. ඊට පස්සේ අපිට ආයමත් පාඩමට යමු වෙන්න පුළුවන්. 3 වෙනි මාතෘකාව අවදානම් බාර ගැනීම. අපි පාඩම කියවමු. ව්‍යවසායකයා නවෝත්පාදනයේ යෙදෙන විට එහි අවදානමක් ඇත. එනම් මෙම නව නිපැයුම වෙළඳපොලේ සාර්ථකව අසාර්ථක වීමට ඇති ඉඩ ප්‍රස්තාවයි. ව්‍යාපාරයක් ආරම්භ කරන විට මෙවැනි අවදානමක් පවතී. එනම් මෙම ව්‍යාපාරය සාර්ථක වීමට හෝ නොවීමට තිබෙන සම්භාවිතාවයි. මෙම අවදානම මූල්‍ය අවදානමකි. ව්‍යාපාරයේ වෙනුවෙන් යොදන මුදල සඳහා ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබීදැයි නිශ්චිතව කිව හැකිය. අවදානමට ප්‍රධානම හේතුව අවිනිශ්චිතතාවයි. නිදසුන්. ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අනුමත කර ඇති බැංකුවක මුදල් තැන්පත් කළ විට එම මුදල්ද පොලියද ලැබීම නිශ්චිත වේ. නමුත් විශ්වාසයක් නොමැති ස්ථානයක මුදල් යෙදුවහොත් ආයෝජිත මුදල පවා ලැබීම අවිනිශ්චිත වේ. අවදානම හා ප්‍රතිලාභය අතර සම්බන්ධතාව පහත් දැක්වෙන අයුරින් දැක්විය හැකිය. අවදානම ඉහළ නම් ප්‍රතිලාභයද ඉහළ වේ. අවදානම් පහළ නම් ප්‍රතිලාභයද පහළ වේ. සූදුකරුවන් මෙන් අධික තණ්හාවෙන් අවිනිශ්චිතතාව පිළිබඳ තක්සේරුවකින් තොරව ඉහළ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අධික අවදානමක් දැරීමට ව්‍යවසායකයා කැමැත්තක් නොදක්වයි. එසේම කිසිදු අවදානමක් නොදරා ලැබෙන අඩු ප්‍රතිලාභයෙන් පමණක් ව්‍යවසායකින් සෑහීමකට පත්වන්නේ නැත. මෙහිදී ව්‍යවසායකයා අවදානම් පිළිබඳ හොඳ ඇගයීමක් කර තමන්ට දැරිය හැකි අවදානමක් පමණක් බාරගනී. 4 වෙනි මාතෘකාව අනාගත දැක්ම. අනාගත දැක්ම යන අනාගතයේදී සැබෑ කර ගැනීමට පෙර දරන සිහිනයයි. අප සෑම කෙනෙක් වෙතම කිසියම් දර්ශනයක් අනාගත දැක්මක් තිබීම වැදගත්ය. පාසල් ජීවිතයක් ගත කරන ඔබට අනාගත දැක්මක් තිබිය යුතුය. අනාගතයේ ළඟා කර ගැනීමට අපේක්ෂිත තත්ත්වය ගැන අද දවසේ ඔබට අදහසක් තිබිය යුතුය. ඔබ මීට පෙරදී ඉගෙනගත් කතාවේ සුනිමල්ගේ චරිතය මතකයට නගා ගන්න. ඔහුගේ දැක්ම වූයේ වෙනස් දෙයක් කිරීමයි. මේ අනුව යම් යම් අරමුණු හා ඉලක්ක ගොඩනගා ගැනීම තුළින් අනාගතය සාර්ථක කරගත හැකිය. ව්‍යවසායකයා නිර්මාණශීලී චින්තනයක් සහිත නව වෙනසක් කිරීමට නිතරම උත්සාහ දරන පුද්ගලයෙකි. තමා සහ තම ශේෂ්ත්‍රය අනාගතයේදී කුමන තත්ත්වයකට පත්වන්නේද යන්න වර්තමානයේ මනසින් දකි. ඔහුගේ දැක්ම තමාගේ හෝ තම ව්‍යාපාරයේ අනාගත සාර්ථකත්වය තුළින් වෙනසක් සමාජය තුළ ඇති කිරීමයි. පුද්ගලයාගේ හෝ ආයතනයේ දැක්ම මත අනිකුත් සියලුම කාර්ය දිශානුගත වේ. 5 වෙනි මාතෘකාව පරිසර සංවේදී බව හා අවස්ථා හඳුනා ගැනීම. ඒ අර්ථය ව්‍යවසායකින් තම පරිසරය පිළිබඳ නිතර අවදියෙන් සිටින පිරිසක. ඒ අනුව පරිසරයේ සිදුවන වෙනස්කම් හඳුනා ගැනීමට හා ඒවාට නිසි ප්‍රතිචාර දැක්වීමට ඔහු සමත් වෙති. ඒවායින් ප්‍රතිලාභ අත් කර ගැනීමට ක්‍රියා කරති. නිදසුන්. කාන්තාව විවිධ රැකියාවන් නිරතව සිටි. ඔවුන්ගේ කාර්යබහුලත්වය තුළින් මතුවී තිබෙන අවස්ථා හඳුනා ගැනීම. 6 වෙනි මාතෘකාව සුබවාදී වීම. ව්‍යවසායකයා යමක් පිළිබඳ සිතන්නේත් යමක් කරන්නේත් සුබවාදී ආකල්ප ඇතිවය. ඔහු සෑම විටම ධනාත්මක ලෙස සිතයි. පසුගාමී අදහස් හා ඍණ ආකල්ප ඔහු තුළ ඇත්තේම නැත. ඔහු අනාගතය පිළිබඳ සොඳුරු සිතුවම් දකි. අසාර්ථකත්ව පරාජය අභියෝග සුබවාදී ලෙස පිළිගනී. යම් පුද්ගලයෙක් වීදුරුවේ අඩක් හිස් බව දකිද්දී සුබවාදීව බලන පුද්ගලයා සැබවින්ම මේ අඩක් පිරී පවතින බව දකි. 7 වෙනි මාතෘකාව ස්වකීය සාර්ථකත්වයේ තමානුව තීරණය වන බවට ඇති විශ්වාසය. 7 වෙනි මාතෘකාව ස්වකීය සාර්ථකත්වයේ තමානුව තීරණය වන බවට ඇති විශ්වාසය. ව්‍යවසායකයා තමා පිළිබඳ විශ්වාසයෙන් යුක්තව කටයුතු කරන්නකි. වාසනාව තමා වෙත පැමිණෙන තෙක් බලා නො සිට තම උත්සාහය තුළින් සාර්ථකත්වයේ කරා ළඟා වී හැකි බව ඔහු තදින්ම විශ්වාස කරයි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ පූර්ව සූදානමක් ඇති කර ගනී. තමාගේ ජයග්‍රහණ හෝ පරාජය තම කැපවීමේ ප්‍රමාණය මතම සිදුවන බව ඔහු තරයේ විශ්වාස කරයි. තමාගේ දෛවය තමා මතම රඳා පවතින බව විශ්වාස කරයි. තම සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය නොපෙනෙන බලවේග වලට බාර නොදෙයි. මෑත කාලීන නිදසුන ලෙස ජෙසිකා කොක් නැමැති ගුවන් නියමුවරිය දැක්විය හැකිය. මම දෑත අහිමිව මෙලව එළියදුටු කෙනෙක්. ඉන් නොසැලී මට උපතින්ම හිමිව තිබෙන දෙපා භාවිතා කරමින් කළ හැකි දේවල් ඉගෙන ගැනීමට මා යොමු වුණා. මා කැපවීමෙන් ගුවන් යානා පැදවීමේ අභ්‍යාසයන් නිරත වුණා. අවසානයේ මගේ ඉලක්කය සපුරාලමින් සාර්ථක ගුවන් නියමුවරියක් වුණා. ඇය ජෙසිකා කොක්. ඊගා මාතෘකාවට යමු අපි 8.
අසීරු අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි ඇති නැඹුරුව. ව්‍යවසායකයා තම අරමුණු ඉටු කර ගැනීම සඳහා තාත්විකව කටයුතු කරයි. ඔහුගේ අරමුණු පැහැදිලිය. තම ඉලක්ක ඉටු කර ගැනීමට ඍජුව ක්‍රියා කරයි. පරාජයක් හෝ පසුබෑමක් ඇතිවද ඉන් නොසැලේ. කනස්සල්ලටපත් නොවේ. ඕනෑම ව්‍යවසායකයෙකුගේ සාර්ථකත්වයේ පසුපස පරාජය බිඳ වැටීම් පසුතැවිලි තිබිය හැකිය. ඒවා සාමාන්‍ය දෑලෙස සැලකමින් අත්දැකීම් කොටගෙන කෙතරම් අසීරු අරමුණක් වුවද ඉටු කර ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කිරීම ව්‍යවසායකයාගේ දැකිය හැකි සුවිශේෂී වූ ගති ලක්ෂණයකි. තෝමස් අල්වා එඩිසන් නැමැති විද්‍යාඥයාගේ පහත දැක්වෙන ප්‍රකාශය කියවන්න. අසීරු අරමුණු ඉටු කර ගැනීමේදී ව්‍යවසායකයා ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවබෝධ කරගන්න. මම අසාර්ථක නොවුවෙමි. නමුත් විදුලි බුබුල ක්‍රියා විරහිත විය හැකි අවස්ථා 999ක් හඳුනාගත්ෙමි. ඔහු තෝමස් අල්වා එඩිසන්. I have not failed. Mr. Thomas Alva Edison has said that he has not failed and he has identified just 999 times where a bulb won't work. මම අසාර්ථක නොවුවෙමි. නමුත් විදුලි බුබුල ක්‍රියා විරහිත විය හැකි අවස්ථා 999ක් හඳුනාගත්ෙමි. නවය මාතෘකාව ස්වාධීනත්වය. ව්‍යවසායකයෝ ස්වයං පාලනයකින් යුක්ත වෙති. සෑම විටම නිදහස් මත් දැරීමට කැමැත්තක් දක්වති. ඔහු තමාගේම ස්වාමියා වීමට ප්‍රිය කරති. තමාගේ අභිමතයේ පරිදි වැඩ කිරීමට තීරණ ගැනීමට අවශ්‍ය නිදහස ව්‍යවසායකයා අපේක්ෂා කරයි. අනෙකුත් අයගේ අදහස් වලට ගරු කරමින් ඒවා පිළිගත්තද සිය තීරණ වලට එළඹීමේදී නිදහස් සිටීමට ඔහු ප්‍රිය කරයි. තමාගේ ගමන් මඟ ගමනාන්තයේ තමා විසින්ම තීරණය කිරීමට හා පාලනය කිරීමට ඔහුට හැකියාවක් ඇත. 10 වෙනි මාතෘකාව නම්‍යශීලීත්වය. නම්‍යශීලීත්වය යන්නේ අදහස් වනුයේ පරිසරයේ වෙනස් වීම වලට උචිත වන පරිදි අනුගත වීමට ඇති හැකියාවයි. ව්‍යවසායකයින් පරිසරයේ ඇතිවන වෙනස් වීම වලට අනුකූලව වෙනස් වීමට සූදානම්ය. පාරිසරික වෙනස් වීම වලට අනුව ඔහුගේ ගමන් මඟ හැඩගස්වා ගනී. ඇතැම් පුද්ගලයන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරනවා ඔබ දැක ඇත. ඔවුන් තමන්ගත් තීරණ, තමන්ගේ ගති පැවතුම් හා එළඹගත් මතිමතාන්තර වෙනස් කිරීමට අකමැතිය. සමහරුන් ජීවත් වන්නේ අතීතයේය. සිදු දේවල් අමතක කොට එළඹෙන තත්ත්වයන් මුහුණ දීමට අසමත්ය. ව්‍යවසායකයන් මෙලෙස දැඩි ලෙස කටයුතු කළහොත් මොහොතින් මොහොත වෙනස් වන පරිසරය තුළ ඔහු කරන කියන කටයුතු සාර්ථක කරගත නොහැකිය. නිදසුන්. ගන්ධනුකරුවන් පෝලිම් වල කල්ගත කිරීමට අකමැති බවත්, ක්ෂණිකව ස්වකීය කාර්යයන් ඉටු කර ගැනීමේ අපේක්ෂාවෙන් සිටින බවත් වටහාගත් ව්‍යවසායකයෝ ස්වයං සේවා වෙළඳසැල්, අන්තර්ජාල වෙළඳසැල්, විද්‍යුත් ගෙවීම් වැනි නව උත්පාදන හඳුන්වා දී තිබීම. ඉහතදී ඔබ අධ්‍යයනය කරනු ලැබිය ව්‍යවසායකින්ගේ මූලික ගති ලක්ෂණ පිළිබඳවය. එසේ වුවද ව්‍යවසායකින් තුළ පොදුවේ දක්නට ලැබෙන ගති ලක්ෂණද වේ. ඒ වයින් කිහිපයක් පහක් දැක්වේ. 1. කැපවීම. 2. සාමාන්‍ය වැටහීම. 3. ස්වයං පෙළඹීම. 4. ආත්ම විශ්වාසය. 5. තොරතුරු සොයා බැලීම. 6. දැඩි ආශාව. ඒ අර්ථ 1. කැපවීම. ව්‍යවසායකයා තම කාර්යභාරය ඉටු කිරීමේදී උපරිම කැපවීමකින් කටයුතු කරයි. පෞද්ගලික අපේක්ෂා පස කළා තම අරමුණ කරා ගමන් කිරීමට ඔහුට හැකියාව ඇත. සාමාන්‍ය වැටහීමේ අර්ථය පරිසරයේ ඇතිවන වෙනස් වීම් වල බලපෑම් ඉවෙන් මෙන් ක්ෂණිකව දැනගැනීමේ හැකියාව සාමාන්‍ය වැටහීම ලෙස හැඳින්විය හැකිය. මෙම හැකියාව තම ව්‍යාපාර කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යොදා ගනී. ඊගවට ස්වයං පෙළඹවීම. ඒ අර්ථයේ ව්‍යවසායකයාට තම කාර්ය වෙත යොමු වීමට හෝ කාර්ය ඉටු කරලීමට තවත් අයෙක්ගේ අයොමු කිරීමක් අවශ්‍ය නොවේ. සාර්ථකත්ව මගින් මෙන්ම අසාර්ථකත්ව මගින් වුවද අරමුණු ළඟා කර ගැනීම සඳහා තමා තුළින්ම පෙළඹවීමක් ඇතිවේ. ඊගවට ආත්ම විශ්වාසය. ඒ අර්ථයෙන් ව්‍යවසායකයා තුළ තමා විසින් ඉටු කරන කාර්ය පිළිබඳ ඉතා හොඳ විශ්වාසයක් පවතී. තමාට යා හැකි දුර මෙන්ම තම හැකියාව පිළිබඳව ඔහු මනා අවබෝධයකින් කටයුතු කරයි. එම නිසා තම කාර්යභාරය අවශ්‍ය ඉලක්ක කරා ගෙන යාමට හැකි නිවැරදි මාවත තෝරා ගැනීමට ඔහු විශ්වාසයෙන් ක්‍රියා කරයි. අන් අය මත නොරැඳී තමා ගැන විශ්වාස කරයි. ස්වකීය ශක්තිය හා දුර්වලතා හඳුනාගෙන තමා තමාගේ ස්වාමියා ලෙස සලකයි. ඊගවට තොරතුරු සොයා බැලීම. ව්‍යවසායකයා තම ව්‍යාපාරයේ හා ව්‍යාපාර ශේෂ්ත්‍රයේ මෙන්ම පරිසරයේ ඇතිවන්නා වූ නව සිදුවීම් හා වෙනස් වීම් පිළිබඳ සෑම විටම අවධානයෙන් පසුවන්නකි. ඒ වෙනස් වීම් තුළින් ලබා ගන්නා තොරතුරු තම ඉලක්ක සපුරා ගැනීමට උපකාරී කරගනී. මේ සඳහා ඔහු සතු හොඳ ජාල සම්බන්ධතාවක් පවතී. ඊගා මාතෘකාව දැඩි ආශාව. යටතේ සෑම ව්‍යවසායකයෙක් සතුවම ඇත්තේ අරමුණු ඉටු කර ගැනීමේ දැඩි ආශාවයි. ඔහු එම ආශාව සපුරා ගැනීමට වෙහෙස වී ක්‍රියා කරයි. ඊගාට ක්‍රියාකාරකම් 8 තියෙනවා. එතනින් දුලා පුතාලා ආලාගේ ව්‍යවසායකත්ව අධ්‍යයනයේ 10 ශ්‍රේණිය පෙළ පොතේ පළවෙනි පාඩම නිමා වෙනවා. මේ පාඩමට හොඳට සවන් දීලා ඔයගලගේ අධ්‍යාපන කටයුතු සරපකාරයෙන්ම සාර්ථක කර ගැනීමට හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඊගාව වීඩියෝ එකෙන් අපි ව්‍යවසායකත්ව අධ්‍යයන දෙවෙනි පාඩමට යමු.